අයිබෝන් දරුවනේ අපි අද කතා කරන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණියට නියමිත පසුවස්සනු තාක්ෂණය කියන පාඩමේ ප්‍රධාන කොටසක් වන පසුවස්සනු හානි අවමෝන පරිදි මත්ස්‍ය අස්වනු පරිහරණය කිරණ ආකාරය සම්බන්ධයෙන් ඔයාලට මතක ඇති මම මුලින් සඳහන් කරා මේ පාඩමේ ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනක් ගැන අපි අධ්‍යයනය කරනවා කිව්වා. කල්තබාගත හැකි අස්වනවල පසු අස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරනවා කිව්වා. කල්තබාගත නොහැකි අස්වනවල පසු අස්වනු ක්‍රියාකාරකම් සහ මත්ස්‍ය අස්වනවල පසු අස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපි මේ පාඩමේදී ප්‍රධානව කතා කරනවා කිව්වා. ඔයාලට කලින් සම්බන්ධ වුණු පාඩම් දෙකේදී ඔයාලට කතා කරන්න අපි කතා කරා මත්ස්‍ය කල්තබාගත හැකි අස්වනවල පසුවස්වනු ක්‍රියාකාරකම් සහ කල්තබාගත නොහැකි අස්වනවල පසුවස්වනු ක්‍රියාකාරකම් කොහොමද සිදු වෙන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ මූලිකවම මත්ස්‍ය අස්වනවල පරිහරණයේදී පසුවස්වනු හානි අවමෝන විදිහට කොහොමද පසුවස්වනු ක්‍රියාකාරකම් සකසලා තියෙන්නේ කියලා. එතනදී මූලිකවම අපි කතා කරනවා මාළුවෙක් සම්බන්ධයෙන් එතනදී අපි මුලින්ම කරන වැඩේ තමයි මත්ස්‍යයේ බාහිරින් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් මොනවද කියලා මූලිකවම අධ්‍යයනය කරනවා. මූලාරම්භයක් විදිහට මත්ස්‍යයක් ගත්තාන් පස්සේ බාහිරින් බලපුවාන් පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් මූලික කොටස්. එතනදී අපිට ප්‍රධාන වශයෙන් දකින්න හම්බෙන ප්‍රධාන ලක්ෂණ තමයි අපි කවුරුත් දන්නවා මුඛය, ඇස, කරමල් පිඩාන කියන දේවල් ප්‍රධානව තියෙනවා. ඊට අමතරව මේ සතාගේ වරල් දකින්න හම්බෙනවා. එimhe අපි මෙතනදී කතා කරනවා මේ විදිහට සතාගේ දකින්න හම්බෙන ප්‍රධාන වරල් ටික නැත්නම් වරළවල් ටික වෙනම වර්ගීකරණය වෙනවා. ඒවට විශේෂිත නම් හඳුන්වනවා. අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මෙන්න මේ ප්‍රධානව දකින්න හම්බෙන වරල් ටික හඳුනාගෙන ලකුණු කර ගැනීම සඳහා ඔයාට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මාළුවෙක් ගත්තාන් පස්සේ මාළුවගේ පෘෂ්ඨීය පැත්තෙන් පිටන වරලට අපි සාමාන්‍යයෙන් කියනවා පෘෂ්ඨීය වරල කියලා. ඒ වගේම ඒ කෙලින්ම අපි පහලින් පිහිටන වරලට අපි කියනවා මෙහෙම වරල් දෙකක් පිහිටනවා. අද තියන පෘෂ්ඨීය වරලක් පිහිටනවා. ඒ වගේම ඒ කෙලින්ම පහතින් වරල් දෙකක් ඔයාලට දකින්න ගන්න පුළුවන්. ඒ පහලින් තියෙන එක වරලක් අපි සාමාන්‍යයෙන් කියන ශෝණි වරල කියලා. අනිත් වරලට කියනවා බුධයාසන්නයේ තියෙන වරලට බුධ වරල කියලා අපි හඳුන්වනවා. ඒ වගේම බඩ මැදින් මේ පැත්තේ සහ යා දෙපැත්තේම වරලක් තියෙනවා. ඒ වරලට අපි කියනවා ලය වරල කියලා. පෘෂ්ඨීය වරලයි, ශෝණි වරලයි, බුධ වරලයි අමතරව ලය වරලක් දකින්න හම්බ වෙනවා. ඒ වගේම පිටිපස්සේ තියෙන වරලට අපි සාමාන්‍යයෙන් කියනවා පෞච්ච වරල කියලා. ප්‍රධාන වශයෙන් දකින්න හම්බ වෙනවා පෘෂ්ඨීය වරල, ශෝණි වරල, බුධ වරල කියන වරල වල ටික වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම බඩේ පිහිටන වරලට අපි සාමාන්‍යයෙන් කියනවා ලය වරල කියලා. ඒ වගේම පිටිපස්සේ පිහිටන වරලට අපි සාමාන්‍යයෙන් කියනවා පෞච්ච වරල කියලා. මීට අමතරව මත්ස්‍යයේ දේහයේ තියෙනවා ඒ සතාගේ අනාකූල හැඩය පවත්වා ගැනීම සඳහා දේහයේ දිගේ පවත්න රේඛාවක් අපි කියනවා අංශ රේඛාව කියලා. ප්‍රධාන වශයෙන් දකින්න හම් වෙන ප්‍රධාන කොටස් ටිකේ ඇස, මුඛය, මේ කරමල් පිදාන අංශ රේඛාව කියන කොටස් පිට සරලව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ප්‍රධානව වැදගත් වෙන්නේ මේ සතාගේ දකින්න හම් වෙන වරල් ටික. ඒවා පෘෂ්ඨීය වරල, ශෝණි වරල, බුධ වරල, ලය වරල සහ පෞච්ච වරල විදිහට වර්ගීකරණය වෙනවා. ඉතින් ඔයා මෙතන කොටසේදී මූලිකවම අවධානය යොමු කරන්න ඕනේ මේ වරල් ටික ප්‍රධාන වශයෙන් තියෙන වරල් ටික පැටලෙන්නේ නැති වෙන විදිහට අඳුර ගන්න. කොහොමද මත්ස්‍යය දැක්කන් පස්සේ මේ මත්ස්‍යගේ වරල් තියෙන්නේ. පිටේ පිටින වරල පෘෂ්ඨීය වරල වෙනවා. ඊළඟ පහළෙන් තියෙන වරල අපි ශෝණි වරල කියලා හඳුන්වනවා. වගේම බුධ මාර්ගයේ ආසන්නයේ පිටින පහළින් පිටින වරල අපි කියනවා බුධ වරල කියලා. බඩේ පිටින වරල ලය වරල කියලා හඳුන්වනවා. පිටිපස්සේ තියෙන වරල පෞච්ච වරල ලෙස හඳුන්වනවා. එන්නම තමයි අපි මූලිකවම මත්ස්‍යයේ ප්‍රධාන කොටස් ටික බාහිර කොටස් ශරීරයේ දකින්න හම් වෙන කොටස් අධ්‍යයනය කරන්න.
එතනදී අපි මේ පාඩමේ ප්‍රධානම අභිප්‍රාය තමයි පසු අස්වනු හානිවර පරිදි මත්ස්‍ය අස්වනු පරිහරණය කරන්නේ කොහොමද කියලා හඳුනගන්න. ඒකදී අපි මූලිකවම අවධානය දෙනවා මත්ස්‍ය සාමාන්‍යයෙන් අපි අනිකුත් කල්තබාගත හැකි අස්වනු කල්තබාගත නොහැකි අස්වනු වල මූලිකවම කරේ අස්වනු නෙළන අවස්ථාවේ ඉඳලා පාරිභෝගික අතර පත්වන දක්වා අවස්ථාවේ දකින්න හම්බෙන විවිධ ක්‍රියාකාරකම් ගැන පසු අස්වනු හානි අවමාන විදියට ක්‍රියා කළ යුත්තේ කොන ආකාරයෙන්ද කියලා කතා කරන එක තමයි ප්‍රධානව සිදු කරේ. ඉතින් අපිත් ඒ සම්බන්ධයෙන් මත්ස්‍යයන්ගෙත් ඒක තමයි ප්‍රධානව සිදු කරන්නේ. ඉතින් අස්වනු නෙළන අවස්ථාවේ ඉඳන් ගුණාත්මයට හානි නොවන විදිහට පාරිභෝගික අතර පත්වන අවස්ථාව දක්වා විවිධ අවස්ථාවලදී අපි කොහොමද මේ මත්ස්‍ය අස්වනු පරිහරණය කරන්නේ කියලා තමයි අපි මෙතනදී අධ්‍යයනය කරන්න යන්නේ. ඊට ප්‍රථමව අපි මුලින්ම බලන දෙයක් තමයි වෙළඳ පොලේ දකින්න හම්බෙන ඔයාට හම්බෙන මාළුවෙක්ගෙන් අපි පොඩි කොටසක් කතා කරනවා. ඉතින් කතා කරනවා ඔයාට දකින්න හම්බෙන මාළුවෙක් ගත්තොත් එහෙම ඒ මාළුවා නැවුම් මාළුවෙක්ද නැත්නම් ගුණාත්මකයෙන් ඉහළ මාළුවෙක්ද නැත්නම් මසුන්ගේ පසු අස්වනු ක්‍රියාකාරකම් ගැන අධ්‍යයනය කරන අපි මුලින්ම අධ්‍යයනය කරනවා මාළුවෙක් අස්වනු නෙළන අවස්ථාවේ ඉඳන් මාළු අල්ලන අවස්ථාවේ ඉඳන් පාරිභෝගික අතර පත්වන අවස්ථාව දක්වා දාමයේදී විවිධ අවස්ථාවල මසුන්ගේ අස්වනු නෙලීමෙන් පස්සේ හානි වන අවස්ථා අවම කර ගැනීම සඳහා අපි භාවිතා කරන්න ඕනේ මොන වගේ ක්‍රමවේදද කියලා තමයි අපි මේ මූලිකවම අධ්‍යයනය කරන්නේ. මේ අධ්‍යයනය කරනට පෙර අපි මූලිකවම කතා කරනවා ඔයාට වෙළඳ පොළට ගිහිල්ලා වෙළඳ පොළේදී ඔයාට හම් වෙන මහලුවෙක් දැක්කාන් පස්සේ මේ මහලුවා නැත්නම් මත්ස්‍යයා ගුණාත්මයෙන් ඉහළ මත්ස්‍යයද ඒ කියන්නේ අලුත් මහලුවෙක්ද නැත්නම් මේ වගේ පසු අස්වනු නිලීමේදී සිදු වුණු විවිධ දෝෂ නිසා ගුණාත්මක භාවයේ පිරිහීමකට පත්වෙච්ච හෝ අස්වනු නෙලලා වැඩි කාලයක් ගමන් ගිහලා නරක වෙච්ච මාළුවෙක්ද කියලා ගුණාත්මයෙන් සහිත මාළුවෙක්ද නැත්නම් ගුණාත්මයෙන් අඩු මාළුවෙක්ද කියලා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන අපි කතා කරමු. එතනදී අපිට ප්‍රධානව අවධානය යොමු කරන්න පුළුවන් ශරීරයේ බාහිර ස්වභාවය සහ පැහැය සම්බන්ධයෙන් පැහැය බලලා අපිට ගුණාත්මයෙන් ඉහළ මත්ස්‍යයන් සහ ගුණාත්මයෙන් අඩු මත්ස්‍යයන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඇස්වල වර්ණය හා ස්වභාවය අධ්‍යයනය කරලා ගුණාත්මයෙන් වැඩි මහලුවන් සහ අඩු මත්ස්‍යයන් හඳුනා ගන්න පුළුවන්. කරමල් වල වර්ණය හා ස්වභාවය අධ්‍යයනය කරලා අපිට පුළුවන් ගුණාත්මක මත්ස්‍යයන් සහ ගුණාත්මයෙන් අඩු මත්ස්‍යයන් හඳුනා ගැනීම සිදු කරන්න. සාමාන්‍යයෙන් ශරීරයේ බාහිර ස්වභාවය බලපුවාන් පස්සේ ගුණාත්මයන් ඉහළ මත්ස්‍යව සැලකුව ශරීරයේ දීප්තිමත් සමත විට තුවාල තැලීම් සීරීම් වලින් තොරව තමයි දකින්න හම්බෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා මේ මාළුවෙකුගේ ශරීරයේ මතු පිට මහපට ඇඟිල්ලෙන් තද කරපුවාන් පස්සේ අර යටට ගිලිලා ආවාටයක් වගේ තියෙන්නේ නැතුව ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියලා නැත්නම් යලි තත තත්ත්වයට පත් වීම සිදු වෙනවා කියලා. ඉතින් ඒකෙන් අපිට පහළිව හඳුනා ගන්න පුළුවන් ගුණාත්මක භවෙන් යුතු මත්ස්‍යයන් මේ වගේ කියලා. ඉතින් ගුණාත්මක භව අඩු මත්ස්‍යෝ ගත්තොත් පැහැදිලිව බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ ශරීරය අවපැහැති ශරීර මත පිට තුවාල තැලීම් සීරීම් වගේ දේවල් දකින්න හම් වෙන්න පුළුවන්. ඒ වගේම මුඛය ගුදේ වැනි ස්ථාන වලින් අවපැහැ ශ්‍රාව්‍යයන් පිටතට ගලා යෑම වගේ ලක්ෂණත් ටිකක් පරණ වෙනකොට හඳුනා ගන්න පුළුවන්. ඒ ගුණාත්මක භව අඩු වෙනකොට හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තව බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි බාහිර ස්වභාවයෙන් මේ විදිහට අපිට අර සම්මත ඇඟිල්ලෙන් තද කරලා ඉවරලා පැහැදිලිව හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම ඇසේ වර්ණය සහ ස්වභාවය අනුව අපිට පහසුවෙන්ම ගුණාත්මක මත්ස්‍යයන් හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය ගුණාත්මක භවය ඉහළ මත්ස්‍යයෙක්ගේ ඇස් සාමාන්‍ය දීප්තිමත්ව තියෙනවා. ඇසට තුලට රුධිරය කාන්දු වෙලා නැතිව තමයි තියෙන්නේ. ඇසේ පිටතට නෙරු පෘෂ්ඨයේ උත්තල ස්වභාවයක් ගන්න. ඒ කියන්නේ එළියට ඇවිල්ලා තියෙන උත්තර ස්වභාවයකින් එළිය ඇහැ සාමාන්‍ය එළියට නෙරලාපු ස්වභාවයක් පෙන්නනවා කියලා කියනවා. ගුණාත්මක භවෙන් අඩු මත්ස්‍යය ගත්තොත් ඇස තුළට රුධිරය කාන්දු වී රත් පැහැයක් ගැනලා තියෙන දකින්න පුළුවන්. ඇස යටට ගිලින ස්වභාවයක් ඇතුළට වක් වෙච්ච ස්වභාවයක් ගිලිච්ච ස්වභාවයක් අපිට පැහැදිලිව පේනවා. කල්ලි කුත් වෙන නැත්නම් කාලේ වැඩි කල් අස්වැන්නලා ගොඩක් කල් දින නැත්නම් ගුණාත්මක වශයෙන් හානි සිදු වෙච්ච මාළුවන්ගේ ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ මාළුවන්ගේ ඇස් ඇතුළට ගිලිලා තියෙනවා.
ඔය කරමල් ගත්තොත් එහෙම සාමාන්‍ය ගුණාත්මක මත්ස්‍යයන් කරමල් දීප්තිම රත් පැහැයක් ගන්නවා යාන්ත්‍රික හානි වගේ දේවල් දකින්න හම්බ වෙන්නේ නැහැ. ගුණාත්මක බව අඩු මත්ස්‍යයන් කරමල් අවපැහැ ගැන්විලා කරමල් පිදාන යාන්ත්‍රික හානි වලට භාජනය වෙලා දකින්න හම්බ වෙනවා. ඒ විදිහට කරමල් වල වර්ණයේ ස්වභාවය, ඇසේ වර්ණයේ ස්වභාවය, ශරීරයේ බාහිර ස්වභාවය හැවි නැත්නම් ශරීරයේ වර්ණය සහ ස්වභාවය ඒව බලලා අපිට පැහැදිලිව ශරීරය බලලා ඇස්වල ස්වභාවය බලලා කරමල් වල ස්වභාවයන් බලලා අපිට පහසුවෙන්ම මේ කියන මත්ස්‍යයන් මාළු ගුණාත්මයෙන් ඉහළ අලුත් මාළුද නැත්නම් ගුණාත්මයට හානි සිදු වෙච්ච හෝ ගත වෙච්ච මාළුද කියලා අපිට පහසුවෙන්ම හඳුනගන්න භාවිතා කරන්න පුළුවන්. අපි මේ විදිහට ඒක සාරාංශගත කරගන්නවා. බාහිර පෙනුම අනුව ගුණාත්මක බව ඉහළ මත්ස්‍යයන් භාවිත ගුණාත්මක බවින් පහළ මත්ස්‍යයන්ගේ ලක්ෂණ කොහොමද? ශරීරයේ බාහිර පෙනුම, ශරීරයේ ගත්තන් පස්සේ අපි සතුන්ගේ බාහිර පෙනුම අනුව ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන් ගුණාත්මක බවින් පහළ මත්ස්‍යයන් වෙන් කර හඳුනාගන්නේ කොහොමද? ශරීරයේ බාහිර පෙනුම, මත්ස්‍යයන්ගේ ශරීරයේ මාපට ඇඟිල්ලෙන් සියුම් තෙරපීමක් යෙදීමේදී කොහොමද හඳුනාගන්නේ? ඇස්වල ස්වභාවය, කරමල් පිදාන, කරමල් සහ ගන්ධය ගත්තොත් ශරීරයේ උදරයේ ප්‍රදේශ ගත්තොත් ඒ අනුව මේ සතුන් ගුණාත්මකයෙන් ඉහළ සතුන්ගේ ලක්ෂණ, ගුණාත්මක පහළ බවගේ ලක්ෂණ මේ විදිහට අපිට සාරාංශගත කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රධානව ඊට අමතරව කතා කරනවා මේ විදිහට ගුණාත්මක භවෙන් ඉහළ මත්ස්‍යයක් හදා ගැනීම සඳහා අපි භාවිතා කරපු අර සරල පරීක්ෂණ වලට නැත්නම් අපි බාහිරින් බලලා හඳුනා ගන්නවට අමතරව අපිට පුළුවන් ඒක රසායනාගාරයක් තුළදී නැත්නම් විද්‍යාගාරයක් තුළදී නිශ්චය කරගෙන ගුණාත්මක භවෙන් ඉහළ මත්ස්‍යයන්ද ගුණාත්මක භවෙන් පහළ මත්ස්‍යයන්ද කියලා නිශ්චිතවම නිර්ණය කරගන්න. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් බාහිරින් පෙනෙන ලක්ෂණ වලට අමතරව අපිට බලන්න පුළුවන් ලක්ෂණ තමයි විද්‍යාගාරයක් තුළදී පරීක්ෂා කරන්න පුළුවන් සුද්ධජීවී පරීක්ෂා සිදු කරලා සුද්ධජීවී ආසාදන සිදු වෙලා තියෙනවද කියලා හඳුනගෙන ගුණාත්මක භාවය හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තව කරන ප්‍රධාන පරීක්ෂණයක් තමයි සතුන්ට බැරලෝහ ශරීරගත වී තියෙනවද කියලා හඳුනා ගැනීම සඳහා බැරලෝහ පරීක්ෂා සිදු කිරීම සිදු කරන්න පුළුවන්. ඒ අනුවත් අපිට ගුණාත්මයෙන් ඉහළ මත්ස්‍යයන් සහ ගුණාත්මයන් අඩු මත්ස්‍යයන් අපිට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. තවදුරටත් අර බාහිර ලක්ෂණ වලට අමතරව කියන්නේ තාක්ෂණය පාවිච්චි කරලා නිවැරදි විදිහටම ගුණාත්මයෙන් ඉහළද පහළද කියලා වෙන් කර හඳුනා ගැනීම සඳහා සුද්ධජීවී පරීක්ෂා, බැරලෝහ පරීක්ෂා වැනි දේවල් අපිට සිදු කරන්න පුළුවන්. ඊපස්සේ අපි කතා කරනවා මෙතනදී ප්‍රධානව කරනවා කිව්වා ප්‍රධානම කතා කරන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඊට අමතරව කතා කරනවා මත්ස්‍ය අසරණ නිවැරදිව පරිහරණය කිරීමේ වැදගත්කම විදිහට සෞඛ්‍යයට හිතකර වෙන පෝෂණ ගුණාන්වය මුදල් අපතේ යාම වගේ වැලකී සිටීම සිදු වෙන්න පුළුවන් කියලා. මේ කොටසේ අපි ප්‍රධානව කතා කරනවා කිව්වේ මත්ස්‍යයන් අසරණ නෙළන අවස්ථාවේ ඉඳලා පාරිභෝගික අතර පත්වන ක්‍රියාවලිය තුළ අසරණ නෙළන අවස්ථාවේ ඉඳන් පාරිභෝගික අතර පත්වන අවස්ථාව තුළ මොන ආකාරයෙන්ද පසු අස්වනු හානි සිදු වෙන්න පුළුවන්. ඒ අස්වනු හානි අවම කර ගැනීම සඳහා සිදු කරන්න පුළුවන් පසු අස්වනු ප්‍රතිකර්මන මොනවද කියලා තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න නියමිත වෙලා තියෙන්නේ. එතනදී අපි ප්‍රධානව හඳුනගන්නවා මේ මත්ස්‍ය අස්වනු නෙලීම සහ දෙවියන්සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වා, ඒ කියන්නේ පාරිභෝගික අතර පත්වන අවස්ථාව දක්වා ක්‍රියාවලියේදී අපිට දැක ගන්න පුළුවන් හානි වෙන්න පුළුවන් සිදුවන අවස්ථා ටිකක් හඳුනා ගන්නවා. එතකොට අපිට එහෙම හානි සිදු වෙන්න පුළුවන් මූලික වශයෙන් මසුන් ඇල්ලීමේදී සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා මසුන්ට තුවාල වී සීරීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම යාත්‍රාව තුළ ගොඩ බාලා තියෙන ගබඩා කිරීමේදී ඒ කියන්නේ අපි යාත්‍රාවට ගත්තයින් පස්සේ ඒගොල්ලෝ ගබඩා කරන අවස්ථාවේදී නිවැරදි ප්‍රතිකර්ම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම යාත්‍රාවෙන් ගොඩ බෑමේදී කියන්නේ වෙරළට අරන් ඇවිල්ලා අපි රට තුළට ගොඩ බාන අවස්ථාවේදී මොන වගේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ? ප්‍රවාහනය කරනවා, වෙළඳපොළට යනවා, ඊට පස්සේ අවසානයේ පරිභෝජනය කරනවා. මේ අවස්ථාවන් වලදී හානි සිදුවන ආකාර සහ ඒ ආශ්‍රයෙන් ඒවා අවම කර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රතිකර්මන පිළිබඳව තමයි අපි මෙතනදී මූලිකවම අවධානය යොමු කරන්නේ. ඉතින් බලමු අපි මස්
මසුන් ඇල්ලීමේදී මේකට පරිහරණයේදී සිදුවෙන්න පුළුවන් මොන වගේ දේවල් කියලා. මසුන් ඇල්ලීමේදී අපි කියනවා මසුන් ඇල්ලීමේ මත්ස්‍යයන්ගේ ශරීරයට හානි සිදු නොවන ආකාරයේ ආම්පන්න යොදා ගැනීම සිදු කරන්න ඕනේ. මත්ස්‍යස්වන නෙලාගත් පසු පිරිසිදු ජලයෙන් සේදීම සිදු කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම යාත්‍රාවේ ගබඩා කිරීමේදී නෙලාගත් මසුන්ට ශාරීරිකව හානි අවමෝනසේ ගබඩා කරනවා. ඒ කියන්නේ තැලීම් පොඩිවීම සිදු වෙන්නේ නැති වෙන විදිහට අවශ්‍ය අසුරුණවල අවශ්‍ය ප්‍රමාණයට ඇසිරීම සිදු කරනවා. ගබඩා කිරීමේ ප්‍රථම ගබඩා යාත්‍රාවේ තට්ටු මත හිරු එළියට වැඩි කාලයක් විවෘත කරනවා. අපි මේ මාළු අල්ලලා අපි වැඩි වෙලාවක් තට්ටුව මත ඔහෙ වැටලා තියන්න හදන්නේ. ඒතකොට සූර්යාලෝකයේ වැටෙනකොට අවුවට මසුන් තැම්බීමකට වගේ ලක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි අල්ලගත්ත විගසීම පිරිසිදු කරලා ඇසිරීම සිදු කරනවා නම් අවශ්‍ය ගබඩා පහසුකම් තුල අයිස් ශීත කරන පහසුකම් තියෙනවා. ශීත කරන ඇසිරීම සිදු කරනවා නම් මාළුන්ගේ සිදුවන ගුණාත්මක භාවයට හානි සිදුවීම සහ මසුන් වැඩි කාලයක් තබා ගැනීමට තියෙන හැකියාව වැඩිවීම සිදු වෙනවා. ඒ වගේම නෙලාගත් අස්වනු ගොඩ ගැසීමෙන් වැළකීම මාළු ගොඩ ගසා තැබීම සිදු කරන්න හොඳ නැහැ. මසුන් ගබඩා කිරීමට ප්‍රථම පිරිසිදු ජලයෙන් සෝදා ගැනීම, විශාල මසුන්ගේ කරමල් හා බඩවැල් ඉවත් කර පිරිසිදු ජලයෙන් සෝදා හැකි ඉක්මනින් අයිස් තුල ගබඩා කිරීම සිදු කරනවා නම් අයි සාමාන්‍ය බහුදින දීවර යාත්‍රාවල ප්‍රධාන වශයෙන් සිදු කරන්න ඕන ක්‍රියාවලිය තමයි විශාල මසුන් අල්ලන්න ගොඩක් වෙලාවට බහුදින දීවර යාත්‍රා යනවා කීප දවසක් යනකම් මසුන් අල්ලා ගන්න. එතකොට මාළු අල්ලගත්තයින් පස්සේ මරණ වෙලාවෙ මසුන් නරක් වීම වළක්වලා අපිට දිග කාලයක් තියාගන්න පහසු වෙන්න අපි කරන වැඩේ මාළු අල්ලගත්තයින් පස්සේ ඒ සතාගේ අතුණු බහන් සහ කරමල් අපි ආහාරයට ගන්න ප්‍රයෝජනට ගන්න නැති කොටස් ඉවත් කරලා ඒතකොට අප ඉඩ ඉතුරු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මාළුවන්ට හානි සිදුවීම කියන්නේ ගොඩක් වෙලාවට නරක වෙන්න බලපාන ප්‍රධාන සාධක තුළ බඩවැල් වගේ දේවල් තියෙන ඒවා කොටස් අපිට ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ කොටස් ඉවත් කරලා ඉවරලා පිරිසිදු කරලා අපිට තුළ අයිස් ගබඩාවල අයිස් අසුරණ තුළ ගබඩා කිරීමෙන් අපිට වැඩි ගුණාත්මකයෙන් ඉහළ මසුන් දීර්ඝ කාලයක් තබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ විදිහට බහුදින දීවර යාත්‍රාවකින් හෝ සාමාන්‍ය දීවර යාත්‍රාවකින් මසුන් අල්ලා ගත්තයින් පස්සේ ඒවා අපි වෙරළට රැගෙන එනවා. ඒ අවස්ථාවේදී ගොඩ බෑමේදී අපි කරන්න ඕන ප්‍රධාන දේවල් විදිහට අපි කියනවා හිරු එළියට විවෘත ස්ථානවල ගොඩ බෑම සුදුසු නෑ කියලා. ගොඩ බාන ස්ථානයේ පිරිසිදු ස්ථානයක් වෙන්න ඕනේ. වැලි වගේ දේවල් වෙරළේ බානවා නම් වැලි ආහාරය සමග මිශ්‍ර නොවන විදිහට පිරිසිදු ලෙස හසුරීම සිදු කරන්න ඕනේ කියලා කියනවා. ගොඩ බෑමට ගන්නා උපකරණ හා ගොඩ බාන්නා පිරිසිදු වීම සහ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම කියනවා. ඒ හරහා පුද්ගලයන්ට පවා ලෙඩ රෝග ව්‍යාප්ත වීම කියන එක වළක්වා ගැනීම පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා උපකරණ ගොඩ බාන්නා සහ ගොඩ බාන පුද්ගලයා පවා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම කියන දේවල්. ශාරීරික හානි අවමන පරිදි ගොඩ බෑම සිදු කරනවා නම් මසුන් අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. එක් එක් දිනවලදී අල්ලන මසුන් එකට මිශ්‍ර නොකිරීම බහුදින දීවර යාත්‍රාවක කරන ප්‍රධාන දෙයක් තමයි. විවිධ දවස්වල අසුරන මහලු අපි මේ විදිහට විදිහට අසුරීම සිදු කරොත් එහෙම අපිට අර මුලින්ම අල්ලන ලද මාළුන්න අපිට මුලින් අලෙවි කරලා ඊට පස්සේ ක්‍රමානුකූලව මසුන් තියාගෙන අලෙවි කිරීම සිදු කරගන්න පුළුවන්. එතකොට අපිට අපතේ යන්නේ නැති වෙන විදිහට මාළු වැඩි කාලයක් තබා ගැනීමත් සිදු කරන්න පුළුවන්. අපතේ යන ප්‍රමාණය අවම කර ගැනීමත් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහනය කරනකොට ගොඩ බාන මත්ස්‍යයන් අලෙවි කරන ස්ථාන කරා වහ ප්‍රවාහණයට කෙටි මාර්ග සහ සුදුසු වේලා තෝරගත යුතුයි. ශීතාගාර පහසුකම් සහිත වාහන වගේ දේවල් යොදා ගන්නවා නම් තවත් හොඳයි. ප්‍රවාහණය සඳහා පාපැදි අතුරු පැදි භාවිතා වන විට ෆයිබර්ග්ලාස් රොජිෆෝම් වැනි පරිවාරක ද්‍රව්‍ය වලින් තැනු පිරිසිදු ඇසුරු තෝරගෙන ඒ වහලා ප්‍රවාහණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ශීතාගාර තුල මත්ස්‍ය අස්වනු කියන ඒවා අපි සාමාන්‍යක ජල ප්‍රසතේ වැඩි ඉක්මනින් සුද්ධජීවී ආසාදනය වන ආහාර නිසා අපි කරන වැඩේ තමයි මසුන් තැලෙන්නේ නැති වෙන විදිහටත් ශීතාගාර තත්ත්වයට යටතේ ප්‍රවාහණය සිදු කරනවා නම් තමයි යෝග්‍ය. ඒ විදිහට ශීතාගාර පහසුකම් සහිත වාහන යොදා ගන්න ඕනේ. එහෙම නැති අවස්ථාවල අපිට පුළුවන් රෙජිෆෝම් පෙට්ටි, ෆයිබර්ග්ලාස් වගේ පෙට්ටි භාවිතා කරලා ඒ තුර අයිස් පුරවලා ඒ අයිස් මත මාළුවන් රඳවලා ප්‍රවාහණය කිරීමක් සිදු කරන්න. ඒ වගේම වෙළඳ පොළට එනකොට වෙළඳ පොලේ අල්ලගත්ත මාළු වෙළඳ පොළට අරගෙන ඇවිල්ලා වෙළඳ පොලේ තියලා තියනකොට අපි බලන්න ඕනේ සාධක තමයි වඩා පිරිසිදු ස්ථානයක තියලා තියන්න ඕනේ. වෙළඳ පොළ ස්ථානයේ බිමට වඩා පහසුවෙන් පිරිසිදු වෙළඳ පොලේ වෙළඳ ස්ථානයේ බිම වඩා පහසුවෙන් පිරිසිදු කළ හැකි පිගන් ගඩොල් වැනි ද්‍රව්‍ය අතුරා සෑදු ස්ථානයක් වෙනවා. ටයිල් අල්ලලා අස්සට තියෙන ස්ථානයක් වෙනවා. ඒතර පහසුවෙන් පිරිසිදු කරන්නත් වෙනවා. මාළුන්ගේ අපද්‍රව්‍ය ඒ ගබඩා කරලා තියෙන
ස්තර මත රැඳීම කියන එක වෙන අපිට පහසුවෙන් හොදලා පිරිසිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වල්ලං කපුටන් වැනි සතුන්ගෙන් පැමිණීම අවහිර කරන්න ඕන. මසුන් සහ මැස්සන් වැසීම වැළැක්වීම සඳහා අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රදර්ශන කැබිනට්ටු වගේ දේවල් භාවිතා කිරීම සිදු කරනවා නම් වඩාත් යෝග්‍යයි කියලා තියෙනවා. ඩිස්ප්ලේ කැබිනට් අපි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති මත්ස්‍ය වෙළඳ සැල වලට වැඩිපුර මත්ස්‍ය වෙළඳ සැල වලට අමතරව අපි දකින්නේ සාමාන්‍ය ෆුඩ් සිටි වල වගේ නම් ඩිස්ප්ලේ කැබිනට් තියෙනවා. නැත්නම් මස් එක විකුණනකොට සාමාන්‍යයෙන් කඩවල අර මස් ඩිස්ප්ලේ කරලා තියෙන විදුරු දෙයක් තියෙනවා. ඒ වගේ ඒවා මාළු විකුණන්නත් පාවිච්චි කරනවා නම් වඩා යෝග්‍ය මත්ස්‍ය අසන පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒතර මැස්සෝ ආහාර ප්‍රමාණය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සතුන්ගෙන් කපුටන්ගෙන් වල්ලන්ගේ වෙන සතුන් නැති වෙන අවහිර ඇතිවීම වගේ වළක්වා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේ වාසි හැදෙනවා. ඒ වගේ මත්ස්‍ය අසුරු බහම වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමට කාණු සහ වට පරිපවිත කිරීමට කාණු සහ වට පවිත තබා ගැනීම වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අපි හැමතිස්සෙම පිරිසිදුව අපට වට පිටාව තියා ගන්න ඕනේ. එතකොට නැත්නම් අහිතකර සුද්ධ ජීවි වගේ ආසාදන ඇති වෙලා මාළුන්ට ඒවා මාළුන්ගේ ජීවි මත ඒවා වර්ධනය වීමක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා වළක්වලා පිරිසිදු මාළු ගුණාත්මකයෙන් ඉහළ මසුන් නිෂ්පාදනය කරන්න ප්‍රදානව කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි පිරිසිදු ස්ථානයක් පවත්වාගෙන යන විදියෙන් සහ සූර්යාලෝකයට නිරාවරණය වෙන්නේ නැති වෙන විදිහට අපිට මේ විදිහට අර ඩිස්ප්ලේ කැබිනට් වගේ දේවල් පාවිච්චි කරලා ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මසුන් වෙළඳ පොලේ තියෙනකොට ගුණාත්මකයෙන් ඉහළ මසුන් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පරිභෝජනයේදී කරනකොට ඒ වලට පරිභෝග මිලදී ගත්තායින් පස්සේ පරිභෝජනය කරන අවස්ථාවේදී විශාල වශයෙන් අපතේ යෑම් සිදු වෙනවා. ඉතින් ඒ සඳහා උදාහරණයක් විදිහට කියනවා වෙළඳ පොලේ නිවසට රැගෙන ආ මසුන් තවදුරටත් පිරිසිදු කර අතුරු බහන් කර්මල් ඉවත් කර සෝදා ගැනීම සිදු කරන්න කියලා. එක් එක් දිනට අවශ්‍ය ප්‍රමාණයට ඇසුරුම් වල බහ හොඳින් මුද්‍රා කර ශීතකරණයේ අධිශීතල කුටියේ මනාව වැසිරීම සිදු කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් ප්‍රයෝජනට ගන්න නිසා අපතේ යෑම අවම කරගන්න පුළුවන්. නිවසේ ශීතකරණ අධිශීත කුටියේ පිරිසිදු තත්ත්වයේ තබා ගැනීම හරහා අපිට පුළුවන් පිරිසිදු ගුණාත්මකයෙන් ඉහළ ගුණාත්මක යුතු මත්ස්‍යයන් පරිභෝජනය සඳහා යොදා ගන්න. මේ විදිහට අපි කියනවා අසරණ නෙළන අවස්ථාවේ ඉඳන් අල්ලීමේ කියන ක්‍රියාවලිය නම් පරිභෝජනය කරන අවස්ථාව දක්වා ක්‍රියාවලියේදී මසුන්ගෙන් හානි සිදු වෙන මසු අස්වැන්නට හානි සිදු වෙන ආකාර අපිට මේ විදිහට අවම කරලා ඉවර කරපුවොත් අපිට පුළුවන් පසු අස්වැන්නු හානි අවම වන විදිහට වැඩි කාලයක් තබාගෙන මාළු අලෙවි කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒතකොට ශීතාගාර පහසුකම් සහිතව ප්‍රවාහනය කිරීම ගබඩා කිරීම හරහා අපිට වැඩි කාලයක් මසුන් තබා ගැනීම පවා සිදු කරන්න පුළුවන්. ඉතින් මේ කොටසේදී අපි අධ්‍යයනය කරන්නේ ප්‍රධානව මෙන්න මේ ප්‍රධාන කොටස් ටික පමණයි. එතකොට ඔයාලගේ 12 වන ශ්‍රේණියට නියමිත පසුවස්සනු තාක්ෂණය කියන පාඩමේ කොටස මෙතන නිමාස පසුවස්සනු හානි අවමන පරිදි මත්ස්‍යස්සනු පරිහරණය කියන කොටස මේ නිමාවටපත් වෙනවා. ඒ සමගම පසුවස්සනු තාක්ෂණය අපි ප්‍රධානව කතා කරේ කල්තබාගත හැකි අස්වනු කල්තබාගත නොහැකි අස්වනු සහ මත්ස්‍යස්සනු කියන තුන. ඒ කොටස් තුන නිවා වෙලා මේ පාඩම අවසන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනදී අපි මේ මූලික වශයෙන් මත්ස්‍යයේ ප්‍රධාන කොටස් මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපි වෙළඳ පොළට ගියන් පස්සේ ගුණාත්මකයෙන් ඉහළ මත්ස්‍යයෙක් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ලක්ෂණ බාහිරින් බලලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන කතා කරා. ඊට පස්සේ ඒ සඳහා දා ගන්න පුළුවන් පරීක්ෂණාත්මක ලක්ෂණ සුද්ධ ජීවි පරීක්ෂා බැරලෝ පරීක්ෂා ගැන කතා කරා. ඒ වගේම අස්වනු නෙළන අවස්ථාවේ ඉඳන් පරිභෝගතර පත්වන ක්‍රියාදාමය තුළ ආහාරයට සිදු වෙන්න පුළුවන් හානි සිදු වෙන්න පුළුවන් අවස්ථා සහ ඒවා මගහැරලිවලා මත්ස්‍යස්සනු නිවැරදි විදියට පරිහරණය කිරීම සහ පසුසන ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි අවසානයේදී අධ්‍යයනය කරනවා. එහෙනම් අපි ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා අපි පාඩම මේ විදිහට අවසන් කරනවා.